අන්තර්ජාල සදහම් sannivedanaye පරමාදර්ශී YouTube නාලිකාව සිත නිවන බුදුබණ නොයිකාකාරී ක්‍රෝධ අපි තුල හටගන්න. ක්‍රෝධ වර්ග තුනක් තියෙනවා පින්වත්. පළවෙනි වර්ගයේ ක්‍රෝධය තමයි දියේ ඇඳපු ඉරක් වගේ ක්‍රෝධය. ටක් ගාලා ඇති වෙනවා ඉක්මනින්ම නැති වෙලා යනවා. ඒක තමයි මේ ලෝකයේ තියෙන පළවෙනි ක්‍රෝධය. ඒක අපේ ජීවිත තුළ නොඑක ආකාරව මිනිත්තුවක් ඇතුළතත් ඒ වගේ ක්‍රෝධ 100,000 වාරයක් ඇති වෙනවා. නමුත් අපිට ඒක හරියටම තේරෙන්නේ නැහැ. නමුත් ඒක අපි තුල තියෙනවා. මේක තමයි පළවෙනි වර්ගයේ ක්‍රෝධය. දෙවෙනි වර්ගයේ ක්‍රෝධය තමයි පොළවේ ඇඳපු ඉරක් වගේ ක්‍රෝධය. ඒ ක්‍රෝධය අර පළවෙනි ක්‍රෝධයට වඩා ටික වෙලාවක් තියෙනවා. පොළවේ ඇඳපු ඉරක් ඉක්මනින්ම මැකිලා යන්නේ නැහැ. ඒක ටික වෙලාවක් යනවා. සමහර විට දවස් කීපයක් තියෙන්නත් පුළුවන්. සමහර විට මාසයක් හමාරක් තියෙන්නත් පුළුවන්. කොහොම හරි අර පළවෙනි වර්ගයේ ක්‍රෝධයට වඩා වැඩි වෙලාවක් වැඩි කාලයක් මේ ක්‍රෝධය පවතිනවා. එහෙම ක්‍රෝධත් අපේ ජීවිතවල තියෙනවා. අද 2566 වැනි සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන සිත නිවන බුදුබණ YouTube නාලිකාවේ දහම් සභාවට වැඩම කොට වදාළේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ශ්‍රී බුද්ධි විහාර වාසී රාජකීය පඬිත පූජ්‍යපාද කොටපොළ චන්දිම ස්වාමින් වහන්සේ අපි පාද නමස්කාර පූර්වකව සාදු නදින් යුක්තව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නවංදාඤ්ඤක්ඛමානේතු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සෝනං සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණං ආලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණං ආලෝ අයං භදංතා සද්ධම්ම ශ්‍රවණං ආලෝ අයං භදංතා නමෝ නස්ස භගවතු අනේයනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කුද්ධෝ අත්තං නජානාති කුද්ධෝ අත්තං නපස්සති අංධං තමං තදා හෝති යං කෝදෝ සහති නරං साधु साधु साधु। ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි
සදහැබර පින්වත්නි, මේ උතුම් වෙසක් සමයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ උප්පත්ති ලැබපු, ඒ වගේම බුද්ධත්වයට පත් වුණු, පින්වම් පාවදාල මේ වෙසක් සමයේ අප මේ සූදානම් වන්නේ සිත නිවන බුදුමන වෙසක් ධර්මදේශනා මාලාවේ අද දවසේ මේ ධර්ම දානය සිදු කරන්න දායකත්වයේ දරන්නේ කුරුණෑගල කොප්පල පිටිය හඳුන් ගමේ පදිංචි දැන් කුවේටි සේවය කරන ආර්.එස්. චන්ද්‍රිකා මහත්මිය. මේ ඉලාවේදී අපි අත්පත් කරගත් සියලුම පුණ්‍ය ශක්තිය මුලින්ම ඒක අනුමෝදන් කරනවා. ඇතුළු පවුලේ හැම දිනාටම. ඒකේ බලාපොරොත්තුව තමයි මේ මාසේ දෙවෙනිදා උපන් දිනේ සමනන ආර්.එස්. නුවන් කුමාර ආදමී පුතුණුවන්ට ආශිර්වාද කරන්න. ඊම පුතුණුවන් මේ උතුම් පුණ්‍ය ශක්තිය ලැබිලා මේ පුතුණුවන්ගේ ඉදිරි අනාගත අධ්‍යාපන කටයුතු බොහොම සාර්ථක වේවා. අනාගත අභිලාෂයන් මේ විදිහට මස්තක ප්‍රාප්ත වෙලා හොඳින් සුවපත් ජීවිතයක් ලබන්න. ඒ වගේම ඊටම සුබ අනාගතයක් සැලසීලා හොඳ පුරවැසියෙක් බවට පත් වෙලා ලෝකීය රටක සාසනයට සේවය කරන්න හැකියාව ශක්තිය සියලුම අයුරින් නිව පුතුරවන්න සැලසේවා. සුපන්නයක් වේවා කියලා අපි මේලායි ප්‍රාර්ථනා. ඒ වගේම මේ උතුම් කින ඉතිමිය බලාපොරොත්තු වෙන අනුමෝදන් කරන් තමන්ගේ පල්ලෝසපත් ආදරණීය මේ ස්වාමි පුරුෂය ඇතුළු ඥාති මිත්‍රාදීන්ට මේ හැම දිනම මේ උතුම් කින අනුමෝදන් වෙලා ඒ දුක්ඛලං අත මිදී සපදරපත් වී ඉරවරින් නිවනින් සැනසෙත්වායි සාදු කාර්යයක් පවත්වලා අපි අනුමෝදන් කරනවා. ඒ වගේම සුජීවත් සිටින මේ තමන්ගේ දරුමුණු බුරන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායස ප්‍රාර්ථනා කරන්න ඉතින් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සිත නිවන බුදුබණ YouTube නාලිකාවේ අපි උණුවතුර බුබුලේ කල්‍යාණ මිත්‍ර විදර්ශී හාමුදුරන් වහන්සේ ඇතුළු සියලුම දේශිකායන් වහන්සේලාට මේ විලාවේදී ප්‍රාර්ථනා කරන්න මේ බලාපොරොත්තු වෙනවා. ඒ හැම දිනම මේක ලබාගෙන ආශින් වැඩේවා, ඒ වගේම වර්ණයෙන් වැඩේවා, සුවයෙන් වැඩේවා, බලයෙන් වැඩේවා, ප්‍රඥාවෙන් වැඩේවා. දහම් නුවණ පහන වෙලා දහම් මඟ වඩා පරම සැනසීම, පරම ශාන්තිය, උතුම් නිවන් පිණිස පින ඊයත්තට හේතු වාසනා වේවා යත් ප්‍රාර්ථනා කරමු. අපේ කල්යාණ මිත්‍ර ඒ වගේම හිතවත් සහෝදරයන් වහන්සේ නමක් වෙන උණුවතුර බුබුලේ පියදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් අපහට තුන්වෙනි ධර්ම දේශනාව මේ ඇත්තන් කෙරෙහි කරුණාවෙන් සිද්ධ කරනමින් ආරාධනා කරන්නට යෙදුණා. එම ආරාධනාව පිළි අරගෙන අපි මේ අවස්ථාවේදී මේ සූදානම් වෙන්නේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් මේ ඇත්තන් සමග එකට බෙදා හදා ගන්නට. පින්වත්නි, මේ ලෝකේ නොඑක ආකාරي බෙදා හදා ගැනීම තියෙනවා. සමහර දේවල් අපි භෞතිකව බෙදා හදා ගන්නවා. සමහර දේවල් අපි මානසිකව බෙදා හදා ගන්නවා. ඒ සියලුම බෙදා හදා ගැනීම අතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දක්වනවා ශ්‍රේෂ්ඨතම බෙදා හදා ගැනීම තමයි ශ්‍රේෂ්ඨතම දානය තමයි ධර්ම දානය. ධර්මයේ බෙදා හදා ගැනීම. ඊතුරු සියලුම දාන වලට වඩා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධර්ම දානියම ශ්‍රේෂ්ඨ කළ දක්වන්නට යෙදුනේ. ඒකට ප්‍රධානම කාරණාවක් තියෙනවා පින්වත්නි. ඒ තමයි අපි යම් ආකාරයක ආමිෂ දානයක් දුන්නොත් ඒක මේ ලෝක ජීවිතේට විතරයි ඉතුරු වෙන්නේ. අබේ දානයක් දුන්නත් ඒකත් ඉතුරු වෙන්නේ මේ ලෝක ජීවිතයේ ඇතුළේ විතරයි. මේ විපාක පිටිපස්සෙන් ඇවිල්ලා අපට උදව් උපකාර කරනවා, ඒක ඇත්ත. නමුත් මේ ආත්ම භාවයේදී වගේම අනික් ආත්ම භාවවලදී නිවන් සම්පත් ලබන්නට උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගන්නට මහඟු පිටිහාලක් බවට පත් වෙන්නේ
උතුම් වූ ධර්මයේ දානී කිරීමමයි. උතුම් වූ ධර්මයේ ලබන කෙනාගේ මේ ලෝක ජීවිතයත් වෙනස් වෙලා යනවා. පල්ලෝක ජීවිතත් වෙනස් වෙලා යනවා. මුළු මහා සංසාරයේ පුරාවටම ඒ කෙනාගේ ආධ්‍යාත්මය සකස් කරගන්න විශාල පිටුවහලක් බවට මේ ධර්මයේ අසන කිනාට ඒ ධර්මයේපත් වෙනවා. ඒක නිසා බුදුහාඳුරු දක්වන්ට යෙදුනා මේ ලෝකේ සියලුම බෙදා හදා ගැනීම අතරින් ධර්මයේ බෙදා හදා ගැනීම තමයි ශ්‍රේෂ්ඨම බවට පත් වෙන්නේ කියලා. ඉතින් මේ ධර්මයේ බෙදා හදා ගැනීම සඳහා අපට ආරාධනා කරන්නට යෙදුන ඒ උණුවතුර බිබුලේ පියදැසි අපේ කල්යාණ මිත්‍ර ස්වාමීන්ද්‍රයන් වහන්සේට ස්තුති පූර්වක පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමි. මම මේ උතුම් වූ ධර්ම දානීය මේ ධර්ම දේශනාව ආරම්භ කරන්නයි මේ සූදානම් වෙන්නේ. පින්වත්නි හැම දිනාම තමන්ගේ මනස ඊටාම සාන්ත භාවයට පත් කරගනිමින් සාදු කාර්යයක් පවත්වලා ධර්ම ශ්‍රවණිය සඳහා සූදානම් වන්නේ. සාදු සාදු සාදු. පින්වත්නි අද අපි දේශනා කරන්නට බලාපොරොත්තු වෙන ක්‍රෝධය පිළිබඳව. අද අපේ රටෙත් බහුතර දෙනාට දැනෙන හැඟීමක් තමයි ක්‍රෝධය. අහස උඩට වඩුබර ගිහිල්ලා ජීවන බර හොඳට මාරු වෙලා තියෙන අවස්ථාවක ඒ වගේම රටේ ගෑස් පෝලින් තෙල් පෝලින් දකින්න ලැබෙන අවස්ථාවක පාලකයන් පිළිබඳව ඉතාමත් දැඩි කලකිරීමකින් සිටින අවස්ථාවක අපිට දැනෙන එක්තරා හැඟීමක් තමයි ක්‍රෝධය. ඒ වගේම අපේ ජීවිතයේ අනික් අවස්ථාවලදී මේ ක්‍රෝධය අපිට දැනෙනවා. අපි දන්නේ නැතුවට පින්වත්නි දවස පුරා නොඑක ආකාරයෙන් අපේ නොඑක ආකාරී ක්‍රෝධ අපි තුල හටගන්න. ක්‍රෝධ වර්ග තුනක් තියෙනවා පින්වත්. පළවෙනි වර්ගයේ ක්‍රෝධය තමයි දියේ ඇඳපු ඉරක් වගේ ක්‍රෝධය. ටක් ගාලා ඇති වෙනවා ඉක්මනින්ම නැති වෙලා යනවා. ඒක තමයි මේ ලෝකයේ තියෙන පළවෙනි ක්‍රෝධය. ඒක අපේ ජීවිත තුළ නොඑක ආකාරව මිනිත්තුවක් ඇතුළතත් ඒ වගේ ක්‍රෝධ 100,000 වාරයක් ඇති වෙනවා. නමුත් අපිට ඒක හරියටම තේරෙන්නේ නැහැ. නමුත් ඒක අපි තුල තියෙනවා. මේක තමයි පළවෙනි වර්ගයේ ක්‍රෝධය. දෙවෙනි වර්ගයේ ක්‍රෝධය තමයි පොළවේ ඇඳපු ඉරක් වගේ ක්‍රෝධය. ඒ ක්‍රෝධය අර පළවෙනි ක්‍රෝධයට වඩා ටික වෙලාවක් තියෙනවා. පොළවේ ඇඳපු ඉරක් ඉක්මනින්ම මැකිලා යන්නේ. ඒක ටික වෙලාවක් යනවා. සමහර විට දවස් කීපයක් තියෙන්නත් පුළුවන්. සමහර විට මාසයක් හමාරක් තියෙන්නත් පුළුවන්. කොහොම හරි අර පළවෙනි වර්ගයේ ක්‍රෝධයට වඩා වැඩි වෙලාවක් වැඩි කාලයක් මේ ක්‍රෝධය පවතිනවා. එහෙම ක්‍රෝධත් අපේ ජීවිතවල තියෙනවා. සමහරක් වෙලාවට අපේ ඥාති හිත මිත්‍රාදීන් එක්ක එහෙම නැත්නම් වෙනත් සංසිද්ධියක් එක්ක අපි තුල ක්‍රෝධ හටගන්න. නමුත් ටික කාලයක් ගියාට පස්සේ කතා බහ වෙලා සාමදාන වෙලා එහෙම නැත්නම් මේ සංසිද්ධි නැති වුණාට පස්සේ ඒ ක්‍රෝධය අපේ ජීවිත තුලින් නැති වෙලා යනවා. තුන්වෙනි වර්ගයේ ක්‍රෝධය තමයි ගලේ කොටපු ඉර වගේ ක්‍රෝධය. මේක තමයි භයානකම ක්‍රෝධය. ඒක අපිත් එක්ක හුඟක් කාලයක් තියෙනවා. අපිත් එක්ක හුඟක් කාලයක් තියෙනව විතරක් නෙවෙයි ඒක අපිව හුඟක් කාලයක් පෙළනවා. ක්‍රෝධයක් හිතේ තියාගෙන ජීවත් වෙන පුද්ගලයා හරියට බුදුහාමුදුරුවෝ දක්වන්නේ උණු ගිනි අඟුරක්
අතේ තියාගෙන තමන්ගේ තරහකාරය එනකන් ඉන්න කෙනෙක් වගේ. ඒ කෙනා ඒ ක්‍රෝධයෙන් හින්දම තමන්ව දවා ගන්නවා. තමන්ව පුච්ච ගන්නවා. තමන්ටම හානි කර ගන්නවා. අපි දන්නෙත් නැතු. ඉතින් ඒකෙන් හින්දා මේ තුන්වෙනි වර්ග ක්‍රෝධය හරිම හානි කරයි. සමහර අයගේ ඒ ක්‍රෝධය මුළු ජීවිත කාලෙම පුරා තියෙන්නත් පුළුවන්. ඒ වගේම මේ ඇත්තන්ට මතක ඇති මේ වගේ ක්‍රෝධයක් තමයි ඇති කරගත්තේ කවුද? දේවදත්ත හාමුදුරුවෝ. ඉස්සර සේරිවාණජ කච්චපුට ඒ සේරිවාණජ ජාතක කතාවේදී ඒ දේවදත්ත හාමුදුරුවෝ එහෙම නැත්නම් ඒ කාලේ වෙලින්දා මොකද කළේ? මේ වැලි අහුරක් අරගෙන අනික් වෙලින්ද යන බෝට්ටුව දිහාට විසික් කළා කියනවා ಜಾති ಜಾතිත් මං උඹෙන් පලිගන්නවා කියලා. එතකොට ඒ වෙලාවේදී ඒ වෙලින්ද තුල ඇති උනේ ඊටාම දරුණු ක්‍රෝධය. ඒක අර තුන්වෙනි ආකාරයේ ක්‍රෝධයට සමානයි. හරිම භයානකයි. ලීසියෙන් නැති වෙලා යන්නේ, ටික කාලෙකින් නැති වෙලා යන්නේ. සමහර විට ඊ ජීවිත කාලය පුරාම පවතිනවා. තවත් සමහරක් විට ආත්ම භාව ගණනාවක් තිස්සේ පවතින. සමහර වෙලාවට මේ ඇත්තන්ට සමහර මිනිස්සු මුණ ගැහිලා ඇති. දැක්ක ගමන්ම කැමති නැහැ. දැක්ක ගමන්ම ක්‍රෝධ කරන්න පටන් ගන්නවා. සමහර වෙලාවට හේතුවක් හිතා ගන්නත් බෑ. අපි කැමති නැහැ. ඉතින්දී ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් කාරණා. ඉතින් කොහොම හෝ වේවා මේ තුන්වෙනි වර්ගයේ ක්‍රෝධය තමයි හරිම භයානක. ඒක ආත්ම ගානක් වුණත් අපි පිටිවසින් ඇවිල්ලා අපිට වද දෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් හින්දා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ක්‍රෝධය පුළුවන් තරම් අපි වළක්ව ගන්නවා. ක්‍රෝධයෙන් මැඩිලා ගිය හිතට ඇත්ත නැත්ත කියන දෙක පේන්නේ. බුදුහාඳුරු අගති සූත්‍රය දක්වනවා කාරණා හතරකින් අගතියට ගියාට පස්සේ කෙනෙක්ට ඇත්ත පේන්නේ නැහැ කියලා. චන්දා දෝසා බයා මෝහා යෝ ධම්මං අතිවත්තති. නිසීය තස්ස යසෝ කාලපක්ඛේව චන්දිමා. ඒ කියන්නේ චන්දා දෝසා බයා මෝහ. කැමැත්තෙන් අගතියට ගියාට පස්සේ ඊළඟට දෝසා ද්වේෂයෙන් අගතියට ගියාට පස්සේ බයෙන් අගතියට ගියාට පස්සේ මෝහෙන් අගතියට ගියාට පස්සේ කෙනෙක්ට ඇත්ත නැත්ත පේන්නේ. ඊට පස්සේ ඒ කිනා කරන දේ තමන්ම දන්නෙත් නැහැ. ඒ කිනා පිරිහිලා යනවා කියලා බුදුහාන් දක්වනවා. හරියට කොයි වගේද? මේ කළුවරපස හඳක් වගේ නිහියති බැලයක්. ඒ කියන්නේ පිරිහිලා යන. තස්සේ යසෝ ඒ කිනාගේ යසස කාලපක්ඛේව ඡන්දිය. කළුවරපස හඳක් වගේ. අව පැත්තට යන හඳ වගේ. හඳේ කාල දෙකක් තියෙනවනේ. එකක් පිරෙන කාලේ තියෙනවා. එකක් හඳේ එළි අඩු වෙලා යන අව කාලේ තියෙනවා. මේ අව කාලේ ගැනයි සඳහන් කරන්නට යෙදුනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ කාරණේ දැනගෙන අපි තේරුම් ගන්න ඕන දේ තමයි ක්‍රෝධය අපි තුල ඇති නොකර ගන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. අපි පුළුවන් තරම් මේ ක්‍රෝධය ඇති වෙන තැන මේ ක්‍රෝධයත් අනිත්‍යයි. මේ ක්‍රෝධය වෙනස් වෙලා යනවා. මේ ක්‍රෝධයෙන් ඇති වෙන ආදීනම ගොඩායි. මේ ක්‍රෝධයෙන් ඇති වෙන විපාක හුඟයි කියලා තේරුම් අරගෙන ඒකෙන් දුර වෙන්න උපරිම උත්සාහ කරන්න ඕන. නමුත් පින්වත්නි අවාසනාවකට බොහෝ වෙලාවට වෙන්නේ ඒ දේ නෙමෙයි. මිනිස්සු පින්වත්නි
ගොඩක් වෙලාවට වීරයත්වයෙන් සලකන්නේ ක්‍රෝධයෙන් යුක්ත කෙනා. ක්‍රෝධයෙන් පරිගන්න කෙනා. නමුත් පින්වත්නි, ඒ අය දකින්නේ ඒකේ තියෙන ගැඹුර. ඒ ක්‍රෝධයෙන් පරිගත්ත කෙනින් කතා අහලත් මිනිස්සු ගොඩක් සන්තෝෂ වෙනවා. නමුත් පින්වත්නි, ඉතින්ින් එහා ලොකු ගැඹුරක් තියෙනවා. ක්‍රෝධය කරන කෙනා තුගාක් දුක් විඳිනවා. ඒ වගේම ක්‍රෝධයෙන් හින්දා අපි පරිගන්නේ, අපි හානි කරන. ඒ වගේම ඒ අයට සම්බන්ධි, අපිට සම්බන්ධි, ක්‍රෝධ කරන අපිටත්, ක්‍රෝධය ලබන අන් අයට සම්බන්ධි අනිත් අයත් ඒකින්ද දුකමයි ලබන්නේ. පශ්චාත්තාපයමයි ලබන්නේ. කනගාටුවමයි ලබන්නේ. හානියමයි ලබන්නේ. ඒකින්ද ලුකුම වීරත්වය තමයි ක්‍රෝධ නොකිරීම. සෝවියට් කාලේ හිටියා දක්ෂ බර ඔසවන ශූරේ, ලෝක ශූරේ. එයාගේ නම තමයි ඇලෙක්සි වසිලියේව්. එයා 1972 1976 ලෝක ඔලිම්පික් මේ රම් පදක්ක ජයග්‍රහණය කර දෙපතාව. එයා ලෝක බරේසිරීම ලෝක වාර්තා විතරක් පිහිටවල තියෙනවා 80ක්. ඒ වගේම එතුමා සෝවියට් දේශේ සෝවියට් වාර්තා 81ක් පිහිටවල තියෙනවා. ඒ ඇලෙක්සි වසිලියේව් මහත්තයා එක දවසක් තමන්ගේ යාළුවෝ කීප දෙනෙකුත් එක්ක පාටියකට ගියා. පාටියකට ගියාට පස්සේ බීමත් කමින් හිටපු තවත් කීප දෙනෙක් එක්ක ආරවුලක් ඇති වුණා. ඇති වුණාට පස්සේ අතන හිටපු එක්කෙනෙක් වීදුරුවක් අරගෙන අර ඇලෙක්සි මහත්තයාගේ ඔළුවට ගැහුවා. වීදුරුව කුඩු වෙලාම ගියා. විදුරුව කුඩු වෙලාම ගියා කෑලි වලට ඔළුවෙන් ලේ ගලන. නමුත් අර ඇලෙක්සි වසිලියේව් මහත්තයා මුකුත් කළේ නෑ. hina වෙලා එතනින් අයින් වෙලා ගියා. එහෙම අයින් වෙලා ගියාට පස්සේ අර යාළුවා ඇවිල්ලා අහනවා ටික වෙලාවකින් අර එක යාළුවෙක් ඇවිල්ලා අහනවා ඔබතුමා බරේ සිනීම ලෝක ශූරයා. එක පාරින්ම අර මිනිහයට ගහලා බිම දාන්න පුළුවන්කම තිබුණා. දැඩි ප්‍රතිප්‍රහාරයක් දෙන්නත් ඔබතුමාට බැරි කමක් නැහැ. ඇයි එහෙම නොකළේ කියලා ඒ වෙලාවේදී අහනවා. එතකොට අර ඇලෙක්සි වසිලියේව් මහත්තයා කියනවා ඒ කෙනා බොහොම දුර්වල කෙනෙක්. මම ඒ වෙලාවේදී යාට මගේ බලේ පාන්න ගියා නම් මගේ ලෝක ශූරතාවයේ ඇති තීරුමක් නැහැ. සැබෑ වීරිය බවට පත් වෙන්නේ ඉවසන්න පුළුවන් කෙනා මිසක් ශරීර ශක්තිය තිබුණට ගහ ගන්න පුළුවන් කෙනා ගහ ගන්න යන කෙනා නෙවෙයි. එතකොට ඒ කෙනත් මෝඩෙක් වෙනවා මමත් මෝඩෙක් වෙනවා. ඒ කෙනා මෝඩෙක් වුණ පළියට මම මෝඩෙක් වෙන්නම අවශ්‍ය නැහැ කියලා ඇලෙක්සි වසිලියේව් මහත්මයා උත්තර දීලා තියෙනවා. ඉතින් එතකොට අපිට තේරුම් ගන්න ඕන දේ තමයි මෙතින්දී යම් ආකාරයකින් මෝඩ පුද්ගලෙක් වැරදියක් කළාට අපිත් ඒකට ප්‍රතිචාර දැක්වීම අත්‍යවශ්‍යම නැහැ. අර පැරණි ජනවහරේන එක ලස්සන වාක්‍යයක් තියෙනවා. බල්ලෙක් ඉතින් බල්ලෙක් බලු කමට කෑවට මගේ කකුල මමත් ඉතින් කනවද උගේ බලු කකුල. අපි වෙන කෙනෙක් මෝඩ වූ පළියට ඒ කිනාට ක්‍රෝධයෙන් ප්‍රතිචාර දැක්වීම අත්‍යවශ්‍යම කාරණයක් නෙවෙයි. ඉවසන්න පුළුවන් අමාරුම තැනත් ඉවසනවා නම් ඒ තමයි ශ්‍රේෂ්ඨ පුද්ගලයාගේ ස්වභාවය. ඒක තීරුම් අරන් පුළුවන් තරම් ක්‍රෝධය දුරු කරන්නමයි උත්සාහ කරන්න ඕනේ. පින්වත්නි, ක්‍රෝධයට ප්‍රතිවිරුද්ධ
පැත්ත තමයි ආදරය, මෛත්‍රිය, දයාව, කරුණාව, අනුකම්පාව. මේ ගුණාංග, මේ හැඟීම්, මේ යහපත් හැඟීම් අපි තුළ වඩා වර්ධනය කරනවා නම් ක්‍රෝධය අපි තුළ ඇති වෙන්න තියෙන අවස්ථාවන් හුඟක් අඩුයි. කවුරු හරි තුල මේ හැඟීම් තියෙනවා නම් බහුල කළා ප්‍රගුණ කළා නිතරම පවතිනවා නම් ඒ කිරා කිරි අනිත් අයටත් නරකක් කරන්න හිතෙන්නේ. ඒකට ප්‍රධානම හේතුව තමයි ඒ පුද්ගලයා තුල තියෙන ඒ යහපත් ප්‍රතිරූපය. එහෙම නැත්නම් ඒ අයට දැනෙන අර පුද්ගලයාගේ යහපත් ස්වභාවය. ඒකින්ද කවදාවත් එහෙම දේවල් කරන්න අනෙක් අයට හිත දෙන්නේ නැහැ. පින්වත්නි, මේ කතාව ඉන්දියාවේ ජන කතාවක්. එක්තරා පවුලක හිටියා නැන්දම්මා ලේලි දෙන්නේ. මේ නැන්දම්මයි ලේදිය එකතු වුණාම ඉතින් ආයි කියන්න දෙයක් නැහැ නේ. ගොඩාක් ගෙවල් වල මොකද වෙන්නේ කියලා. දෙන්න තුල ගක් වෙලාවට ඓතිහාසිකවම ගැට්ටනේ තියෙනවා. මේ ගෙදරත් අමුත්තක් නැහැ. මේ ගෙදරත් නැන්දා ලේලි දෙපළ අතරේ ලොකු ගැටුමක් තිබුණා. භයානක ගැටුම. අන්තිමට ඉවස ගන්න බැරිව ලේලි එක දවසක් හොඳටම තරහ ගියා. වෙදෙක් හම්බු වෙන්න ගියා. වෙද මහත්තයෙක් හම්බු වෙන්න ගියා. වෙද මහත්තයා හම්බු වෙලා ලේලි කියනවා, වෙද මහත්මයාණෙනි, මට මගේ නැන්දම්මා බොහොම වස කෙනෙක්. බොහොම නපුරු කෙනෙක්. මට නොඑක් විදිහේ දුෂ්ටකම් කළා තියෙනවා. හරිම දුෂ්ට කෙනෙක්. ඉතින් මට යාගෙන් ගැලවෙන්න ඕන, මට යාගෙන් බේරෙන්න ඕන. මට ඕනේ යාව නැති කරන්න. ඒකින්ද මං ඕන මුදලක් දෙන්නම්. ඔබතුමා මට දෙන්න මොකක් හරි වසක් යාව නැති කරන්න. මේ වෙද මහත්තයා හොඳට අර ලේලිගේ මූණ බැලුවා. බල් ඉවර වෙලා කියනවා, මට තේන්න ඔයාගේ ක්‍රෝධය, මට තේන්න ඔයාගේ දැඩි තරහ. හැබැයි මෙහිමයි අපි මේ වෙලාවේදී නුවණිනුත් වැඩ කරන්න ඕන. එකපාරම වසක් දීලා ඔයා නැන්දම මැරුවොත් කිලින්ම අහු වෙනවා ඔයා එයාට කෑම දෙන හින්දා. ඔයා එයාට කෑම හදන හින්දා හැමෝම ඔයා සැක කරන්න පටන් ගන්නවා. ඒකින්දා අපි කරන්න ඕන දේ තමයි මං ඔයාට වස જાතියක් දෙන්නම්. ඒක එයාගේ කෑම වලට දාලා දෙන්න. හැමදාම ටික ටික හැන්දින් බොහෝම පොඩ්ඩක් එයාගේ කෑමට කවලම් කරලා දෙන්න මේ වස જાතිය. ඊට පස්සේ මාස කීපයකින් ඔක්කොම හරියාවි කියලා අර වෙද මහත්තයා කිව්වා. ලේට ගොඩාක් සතුටුයි. ලේලි අර වසත් අරගෙන ගෙදර ගියා. ඒ වගේම යන්න කලින් වෙද මහත්තයා තවත් දෙයක් කිව්වා. අනික් අයට සැක නොහිතන්න මේ කාලේ දැන් හොඳ රැකපෑමකුත් කරන්න ඕන. ඒ තමයි ඔයා පෙන්වන්න ඕන නැත්නම් මට හුඟක් ආදරය කරන බව. හුඟක් හිතවත් බව. ඒකින්ද නිතරම නැත්නම් මට බොහෝම කරුණාවෙන් වගේ කතා කරන්න. බොහොම ආදරෙන් වගේ කතා කරන්න. රණ්ඩු කරන්න හොඳ නැහැ. කොහොමවත් තව මාස කිහිපකින් ඔක්කොම හරියනවනේ. ඒකින්ද කිසිම සැකයක් අනිත් අයට තියාගන්න බැරි වෙන්න උද්දට යාට සලකන්න කියලා කිව්වා. ඊයතනේ මේ වසවලිනුත් ටික ටික දාලා දෙන්න කියලා කිව්වා. ලේලිත් ඔළුව වන්නලා අර විදිහටම ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ඉවර වෙලා දැන් නැන්දම්මට කෑම හදනවා.
කෑම හදලා අර වස වලින් ටිකක් දාලා කෑම දෙනවා. නැන්දම්මත් ඒ වගේ මේ කෑමත් බොහොම රසට හදනවා. මොකද හුඟක් වස දාලා දෙන්න පුළුවන්. ඒ එක්කම මේ නැන්දම්මට ආදරබර වචනින් කරුණාබර වචනින් කතා කරන්න පටන් ගත්තා. මේ අනික් මේ නැන්දම්මගේ ඒ සැක සංකා නැති කරන්න. අනික් අයටත් සැකයක් ඇති වුණොත් ඒකත් නැති කරන්න. ඉතින් ඊට පස්සේ කාලයක් ගියා. නැන්දම්මට තේරුණා ලීලි ටික ටික වෙනස් වෙනවා. දැන් ලීලි ඉස්සර වගේ නෙමෙයි රණ්ඩු කරන්නේ කොච්චර වුණා. ඒ වගේම හැමතිස්සෙම ආදරබර වචනින් Tamanට කතා කරනවා. ඒ වගේම කෑමත් බොහොම හොඳට හදනවා වෙනදටත් වඩා රසට. හුඟා ගරුසරු ඒක ගෙනල්ලා දෙනවා. සමහර වෙලාවට කවනවත් එක්ක. දැන් මේ ලීලි දුවක් වගේ කියලා නැන්දම්මට හිතුවා. නැන්දම්ම ලීලිට දුවෙකුට වගේ සලකන්න පටන් ගත්තා. ලීලිටත් මේක දැනුණා. ලීලිටත් මේක දැනුණා. ඊළඟට මේ ලීලිටත් නැන්දම්ම ගැන ලොකු ආදරයක් හටගත්තා. ලොකු සෙනෙහසක් මේ මව් කෙනෙක්ට පරිද්දේ අම්මා කෙනෙකුට වගේ ලොකු සෙනෙහසක් නැන්දම්ම ගැන ඇති වුණා. දැන් දෙන්නම හරියට ටික මාස දෙක තුනකින් අර දෙන්න අම්මයි දුවයි වගේ වුණා. ඊළඟට අන්තිමට මොකද වුනේ? නැන්දම්ම ගාව තිබුණා කාලෙකට කලින් එයාගේ අම්මා එයාට තෑගි දීපු පාරම්පරික රත්තරන් මාලයක්. නැන්දම්මා කොච්චර තමන්ගේ ලීලි ගැන භක්තිමත් වුණාද සෙනෙහස් දැක්වුවද කියනවනම් අර පාරම්පරික මාලි ගෙනල්ලා ලීලිට දුන්නා. දීලා කිව්වා දුවේ මේක මගේ පරම්පරාවෙන් එන ලොකුම වස්තුව මම ඒක ඔයාට අද දිනවයි කියලා දුන්නා. ලීලිට ඇඬුණා. ලීලිගේ හදවත කම්පා වෙලා ගියා. අනේ මේ තරම් රත්තරන් මිනිසෙට නේද මං වහ දුන්නේ කියලා එයාට හිතුණා. වහාම දුවගෙන ගියා ආයෙත් පහුවදාම අර වෙදරාල හම්බ වෙන ගිහිල්ලා වෙද මහත්තයට කියනවා අනේ වෙද මහත්තයා මේ මට අර ඉස්සෙල්ල දීපු වස නැති වෙලා යන වස නාශකයක් දෙන්න. එතකොට අර වෙද මහත්තයා අහනවා "ඊ මොකද එහෙම කියන්නේ? ඔයාට ඕනුනේ ආව නැති කරන්න." "නෑ වෙද මහත්තයා දැන් නැන්දම්ම ඉස්සර වගේ නෙමෙයි. මට අම්මා කෙනෙක්ට වගේ. උගාක් සලකනවා." කොච්චර සලකනවද කියනවනම් එයාට පරම්පරාවෙන් ආපු රත්තරන් මාලෙත් මට පිළිගන්නවා. ඉතින් මට යාව මැරෙනව දකින්න බෑ. මම මොනවා මේ හරි කළා ඕන දෙයක් විකුණලා හරි මං යාව බේර ගන්න. එයා ඇඬුවා. අනේ මට මොකක් හරි අර පරණ වස ටික නැති වෙන්න වසනාසකයක් දෙන්න. එතකොට වෙද මහත්තයා hina වෙලා මෙහෙම කිව්වා. "බය වෙන්න එපා. මම දුන්නේ වසනක් නෙවෙයි." එතකොට අර ලීලි අහනවා වස නෙවෙයි එහෙනම් මොනවද දුන්නේ? මම දැනගත්තා ඔය වෙන ලක්ෂණ කියනකොටම ඔයාගේ නැන්දම්මට තියෙනවා කියලා හුඟා දියවැඩියාව, බ්ලඩ් ප්‍රෙෂර්, ඒ කියන්නේ රුධිර පීඩනේ, ඒ වගේ ගොඩාක් ලෙඩ තියෙන බව මට තේරුණා. ආර්චර් සමාරුවෙන්. ඉතින් ඒවා ටිකක් සමනය වෙලා යන්න, අඩු වෙලා යන්න මම මොකද කරේ? ඒකට අදාළ බෙහෙත් व्यतिरेकिකුයි බෙහෙත් ප්‍රතිකර්මිකුයි වස කියලා දුන්නා. අර ලෙඩවල් වැඩි වෙනකොට කොහොමත් තද කෝපේ හටගන්න. දැන් මේ බේත වැටෙනකොට ඒවා අඩු වෙලා යනවා. ඉතින් හිතත් ගතටත් පහසුයි, හිතත් ටිකක් මෘදු වෙලා යනවා. ඔයත් හොඳ වචන කතා කරන්න ගත්තට පස්සේ, ආදරේ දක්වන්න ගත්තට පස්සේ එයාට ඒක තදින්ම දැනෙන්න ගත්තා.
ඉතින් ඒකයි ඔයාලා දෙන්න වෙනස් වුනේ. ඇත්තටම ලෝකෙ දෙන්න පුළුවන් හොඳම ප්‍රතිකාරය තමයි ඕනම එක්කෙනෙකුට ආදරය, කරුණාව, මෛත්‍රිය. වේද මහත්තයා කිව්වා. මුව නොසෑහෙන විදියට විස්තුති කරපු ලේලිය ආයෙත් බොහොම සතුටින් නැන්දම බලන්න ගෙදර ගියා. පින්වත්නි, ඔබ හැම දිනාටම කියන්න තියෙන එකම තමයි. ක්‍රෝධයට වඩා අපි දියුණු කරන්න ඕන, අපි තුල ක්‍රෝධයට එරෙහිව දියුණු කරන්න ඕන ආදරයයි, සෙනෙහසයි, කරුණාවයි, දයාවයි, අනුකම්පාවයි. එහෙම නැතුව ක්‍රෝධය නෙවෙයි. අර දේවල් මෙලොවදිත් අපිට සියලුම ආකාර යහපත මිනිස් පවතින. පරලෝකෙදිත් අපිට යහපත මිනිස් පවතින. මේ දිලෝකෙදිම අපේ සැප මිනිසත් පවතිනවා වගේම උතුම් වූ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගන්නටත් විශාල අනුබලයක්, පිටු බලයක් බවට පත් වෙනවා. ඒ ශ්‍රේෂ්ඨ ගුණාංග, ඒ ශ්‍රේෂ්ඨ හැඟීම් සමුදායන් අපි තුල ඇති කරගන්න. පින්වත්නි, ක්‍රෝධය නැති කරගන්න බුදුහාඳුරු කාරණා පහක්, ලස්සන විදි පහක් අපිට දක්වලා තියෙනවා. හැබැයි ඉතින් මේක අහනෝ වගේ විතරක් නෙමෙයි, අපි ජීවිතේ සම්බන්ධ කරගන්නත් ඕන. නැත්තම් මේක දැනුමට විතරයි ඉතුරු වෙන්නේ. බොහොම හොඳින් මං කියලා දෙනවා, හොඳට අහගන්න ඕන. කවුරු හරි කෙනෙක් ගැන අපිට ක්‍රෝධයක් ඇති වුණාට පස්සේ අපි මෙන්න මේ පස් විදියෙන් අපි ඒ කෙනා ගැන කල්පනා කරන්න ඕන. කෙනෙක් ගැන අපිට ක්‍රෝධයක් ඇති වෙනවා, මේ කෙනාගේ ස්වභාවය අපි කල්පනා කරලා බැලුවම මේ කෙනා බොහෝම හොඳට කතා කරනවා. මේ කෙනා බොහෝම හොඳට කතා කරනවා. නමුත් මේ කෙනා කරන ක්‍රියා කුඩා දුරට නරකයි. මේ වගේ කෙනෙක් ගැන අපිට ක්‍රෝධයක් ඇති වෙනවා. ඇති වුණාට පස්සේ බුදුහාඳුරෝ අපිට දක්වනවා, වදාරනවා, අර හොඳ වචන ගැන අවධානය යොමු කරන්න. අර නරක ක්‍රියා ගැන අවධානය යොමු නොකරන්න. අපි කල්පනා කරන්න මේ වෙලාවට මෙහිම, අනේ මේ ලෝකෙ කොච්චර අය ඉන්නවද වචනවත් හරි නැති. ඒ අතරේ අනේ මේ මිනිස්සුගේ වචන ටික බොහොම හොඳයි නේද? හොඳට කතා කරනවා, හොඳට hina වෙනවා. ඒ වගේම හැම කෙනාගේම ಗುಣ කියනවා. ඒ වගේම කරුණාවයි, කරුණාබර වචන කියනවා, ආදරබර වචන කියනවා. ඒ වගේ කෙනෙක්, මේ ඒ වගේ වචනයක් තියෙන කෙනෙක් මේ කෙනෙක්. අනේ ඒ වගේ කොච්චර හොඳ කෙනෙක්ද කියලා ඒ හොඳ පැත්ත කල්පනා කළා අපි අපේ ක්‍රෝධය නැති කරගන්න. අපි ඒ වගේ අවස්ථාවලදී ඒ කෙනාගේ නරක පැත්ත ගැන කල්පනා නොකර අතහැරලා දාන්න. නරක පැත්ත ගැන අපි අවධානය යොමු කරන්න මොකද වෙන්නේ? අපේ ක්‍රෝධය වැඩි වීම පමණයි සිද්ධ වෙන්නේ. ඒක නිසා අපි නිතරම මේ හොඳ පැත්ත දිහාටයි අපේ මනස යොමු කරන්නේ. එතකොට පළවෙනි කිනාගේ හොඳ වචන ගැන අපි කල්පනා කරනකොට අපේ ක්‍රෝධය බැහැලා යනවා. හිත පිරිසුදු වෙලා යනවා, හිත සුවපත් වෙලා යනවා, ක්‍රෝධය නැති වෙලා යනවා. දෙවෙනි කෙනා තමයි ඒ කෙනා කතා කරන වචන බොහොම නරකයි. ඒ කෙනා කතා කරනකොට ගොඩක් බොරු කියනවා. බොහොම රළු වචන කියනවා. කේලාම් කියනවා. පරුස වචන කියනවා. හිස් වචන කියනවා. නමුත් ඒ කෙනා කටයුතු කරනකොට කටයුතු ක්‍රියා බොහොම හොඳයි. දන් දෙනවා. ඒ වගේම හැම දිනාටම උදව් කරනවා. කාටවත් අතින් පයින් නරකක් කරන කෙනෙක් නෙවෙයි. කාටවත් හිංසා කරන්නේ. ඒ වගේම රහමිර පානය කරන්නේ. ඒ වගේම මේ කාමී වර්ධව හැසිරෙන්නේ නැහැ. අනුන්ගේ දේවල් හොරින් අරගෙන හොරකම් කරන්නේ. ඒ වගේ කායිකව මේ කෙනා
බොහොම යහපත් ගුණයෙන් යුක්තයි. වචනෙන් නැති වුණා. ඒ වගේ වෙලාවල අපි අවධානය යොමු කරන්න ඕන අර කයින් කරන හොඳ දේවල්. මේ ලෝකෙ කොච්චර අය ඉන්නවද කයින් නරක දේවල් කරන. හොරකම් කරනවා, අනෙක් අයට හිංසා කරනවා, මරනවා, කාමයේ වර්ධව හැසිරෙනවා, රහමෙර පානය කරනවා. මේ ආදී කයින් කරන නොඑක ආකාරي වැරදි කරන අය ඉන්නවා. ඒ අතරින් අනි මේ කිනා කයින් කිසිම නරකක් කරන්නේ වචනින් අහම කළා. ඒ අතින් මේ කිනා කොච්චර හොඳ කෙනෙක්ද කියලා අපි කල්පනා කරනවා. එහෙම කල්පනා කරනවත් එක්කම පින්වත්නි අපේ ක්‍රෝධය නැති වෙලා යනවා. එක්ක අඩු වෙලා යනවා. නැත්තම් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. අපිට පුළුවන්කම ලැබෙනවා ඒ කිනාට සමාව දෙන්න. ඒ කිනාගේ නරක පැත්තක. ඒ වගේම අපිට පුළුවන්කම ලැබෙනවා ඒ කිනාට මෙත් සිතින් යුක්තව කටයුතු කරන්න. අපි ක්‍රෝධය සම්පූර්ණයෙන්ම යටපත් වෙලා නැති වෙලා යනවා. ඒ කෙනා ගැන අපිට හොඳ හිතක්, මෛත්‍රියක් වර්ධනය කරන්න පුළුවන්කම ලැබෙනවා. මේ දෙවෙනි ආකාරයට හිතන විදිය කෙනෙක් ගැන තරහක් ආවා. තුන්වෙනියට තවත් කෙනෙක් ගැන අපිට තරහක් එනවා. මේ කිනාව අපි විශ්ලේෂණය කරලා බැලුවම, ඒ කිනාගේ වැඩ කටයුතු ගැන බැලුවම ගොඩක් වෙලාවට මේ මිනිස්සයා කතා කරන්නේ ඒවත් බොහොම නරකයි. කරන වැඩත් බොහොම ගොඩක් නරකයි. නමුත් ඊටමත් කලාතුරකින් මේ මිනිස්සයා හොඳ දේවල් කරනවා. හොඳ දේවල් කියනවා. පින්වත්නි මේ කිනා ගැන බුදුහාමුදුරු දක්වනවා අනුකම්පා කරන්න කියලා. හරියට මෙන්න මේ වගේ කෙනෙක්ට අනුකම්පා කරනවා වගේ. මොන වගේ කෙනෙක්ටද? කවුරු හරි කෙනෙක් කැලයක් තුල යනවා. බොහොමත්ම පිපාසයි. යනකොට මේ කිනාට ලොකු ඕනකමක් තියෙනවා දැන් වතුර බොන්න වැවක් ඒ වගේම පොකුණක් කිට්ටුවක ඇත්තේ නැහැ. ගොඩාක් වෙලා හොයනවා. අන්තිමට මේ කිනාට එක තැනක් හම්බ වෙනවා. ඒ තමයි හරකෙක්ගේ කුහරයක්. හරකෙක්ගේ කකුල හින්දා කකුලෙන් ඇතිවෙච්ච පොඩි මේ කුහරයක් පේන්න තියෙනවා යන පාරේ. ඒ කුහරය ඇතුලේ නම් වතුර ටිකක් තියෙනවා. ඉතින් එතකොට මේ කිනා මොකද කරන්නේ? මේ කාලය ග්‍රීෂ්ම කාලයක්. වෙන තැනක වතුර නැහැ. ඉතින් බොහෝමත්ම අමාරුවෙන් අරකේ වතුර මඩ නොකරගෙන මේ මිනිස්සයා අර උඩින් රැඳිච්ච කොළ ටික දිවෙන්ම ඈතට කළා. බොහෝම හිමින් සීරුවේ අර කිනා අර වතුර ටික බොනවා. පින්වත්නි අපිත් ඒ කිනා වගේ වෙන්න ඕන. මේ තුන්වෙනි කිනාගේ කායික ගුණ, වාචික ගුණ ගොඩක් අඩුයි. නමුත් නැත්තේම නෙමෙයි. තරහක් ඇති වුණාම අර දුර්ලභ ගුණ සිහිපත් කළා. කලාතුරකින් කරන දේවල් සිහිපත් කළ මෙහෙම හිතන්න ඕන. අනේ මේ මිනිස්සයා කලාතුරකින් හරි හොඳ වචනයක් කියනවනේ. කලාතුරකින් හරි හොඳ දෙයක් කරනවනේ. කවදාවත් නොකරන අයට වඩා මේ කිනා කොච්චර හොඳද? එහෙම කියලා අපි ක්‍රෝධය අඩු කරගන්න ඕන. නැති කරගන්න ඕන. ඒ කිරාට සමාව දීලා මෛත්‍රී සිතක් ඇති කරගන්න හැකියාව ලබා ගන්න උත්සාහ කරන්න. හතරවෙනි එකිනා තමයි අපි මෛත්‍රී ඇති කරගන්න ඕන. අපි ක්‍රෝධය නැති කරගන්න ඕන කිනා තමයි කොහොමවත් යහපත් දෙයක් මේ නොකරන කෙනා, නොකියන කෙනා. සමහර අය ගැන අපිට තරහක් එනවා. ඒ විශ්ලේෂණය කරලා බැලුවම කරන වැඩත් නරකයි, කියන වචනත් නරකයි. අවුරුදු ගාණක් පිටිපස්සට මතක් කරලා බැලුවත් කරපු ඔක්කොම නරකයි. දන්න ඔක්කොම නරකයි. බොහොම අමාරුයි ඒ වගේ අයට අනුකම්පා කරන්න.
බුදුහාඳුරු දක්වනවා ඒ කෙනා ගැන හිතන්න කියලා හරියට කාන්තාරයකට අතරමං වෙච්ච කෙනෙක් වගේ. මේ කෙනා ඊටම විපාදිතව කුසගින් ඉන්නේ. වෙන කිසිම කෙනෙක් අහලක නැහැ, පේන්නවත්. කිසිම උපකාරයක් නැහැ. මේ කිනාර ගැලවෙන්න විදියක් නැහැ, මරණය විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. මේ කෙනෙක් ගැන අපිට යම් විදිහක හැඟීමක් ඇති වෙනවද? යම් විදිහක අනුකම්පාවක් ඇති වෙනවද? ඒ වගේ අනුකම්පාවක් මේ පුද්ගලයා ගැන ඇති කරගන්න කියලා බුදුහාමුදුරු දක්වනවා. පින්වත්නි, ඒ වගේ අය අපි වගේ වාසනාවන්ත නැහැ. අපිට අපේ ජීවිතේ හොඳ අම්මලා තාත්තලා හම්බ වෙලා සහෝදර සහෝදරියෝ නෑදෑයෝ හිතවත් ගුරුවරු හම්බ වෙලා. ඒකයි අපි අද මේ අද තියෙන යහපත් ගතිගුණ අපිට ඇති කරගන්න හැකියාව ලැබුණා. මේ ඒ විදි වාසනාවන්තයි නේ. ඉතින් ඒකින්දයි අවාසනාව ගැන කල්පනා කරලා අර කාන්තාරයේ අතරමං වෙච්ච කෙනා ගැන වගේ හිතලා අපි අපේ ක්‍රෝධය නිවා ගන්න ඕන. ක්‍රෝධය අඩු කර ගන්න ඕන. ඒ වගේම මෛත්‍රිය ඇති කරගන්න, සමාව දෙන්න, ඒ විදිහට අපි කල්පනා කරන්න ඕන. ක්‍රෝධයෙන් පිළීම ඉස්සෙල්ල කිව්වාගේ ඒ වගේ අය කෙරෙහි වුණත් ක්‍රෝධයෙන් පිළීම අපේ නිවන් මඟ, අපේ ධර්ම පුහුණුවට ලොකු බාධාවක්. මේ විදිහට කල්පනා කළා ඒකේ ක්‍රෝධය නිවා ගන්න. පස්වෙනි කෙනා තමයි අපිට ක්‍රෝධය ඇති වෙන්නේ. වචනත් හොඳ, ක්‍රියාත් හොඳ කෙනෙක්. මේ මිනිස්යාගේ වචන ගැන හිතුවත් අපි ක්‍රෝධය නිවා ගන්න පුළුවන්. ඒක කතාවෙන් බොහොම හොඳ වචන කතා කරනවා. ක්‍රියාවෙන් බොහොම හොඳ ක්‍රියා කරනවා. සමහරවිට අපිට ක්‍රෝධය ඇති වෙන්නේ නැත්තේ ඒ කෙනාගෙන වැරදි වැටහීමක් හින්දා වෙන්නේ. ඉතින් ඒ ගැන ඒ විදිහට කල්පනා කළා අපි ක්‍රෝධය නිවා ගන්න ඕනේ. ඒ වගේ අය. ඒ වගේ පුද්ගලයෝ හරියට පිරිසිදු පොකුණක් වගේ. උතුරින් ඇවිල්ලා, දකුණින් ඇවිල්ලා, නැගෙනහිරින්, බටහිරින් ඇවිල්ලා, කොයිමින් ඇවිල්ලා වුණා. අපිට පිරිසිදු වතුර බීලා අපේ වාසි සංසිඳවා ගන්න පුළුවන්. ඒ වගේ අපිට මේ පුද්ගලයාගේ මොන කායික ක්‍රියා ගැන බැලුවා. වාචික ක්‍රියා ගැන බැලුවා. කයින් මොනවද කරන්නේ? වචනෙන් මොනවද කියන්නේ? ඒ ඕනම දෙයක් ගැන කල්පනා කරලා බැලුවත් අපිට අපේ තරහ නිවා ගන්න. මේ තමයි පින්වත්නි අපේ ක්‍රෝධය නිවා ගන්න විදිය පුද්ගලයන් ගැන කල්පනා කරන්න. ක්‍රෝධය කවදාවත් හොඳ දෙයක් නෙවෙයි. ඒක අපිට මෛත්‍රිය පුරුදු කරන්න තියෙනවා. දයාව පුරුදු කරන්න. අනුකම්පාව පුරුදු කරන්න. ඒ වගේම හොඳ හිත පුරුදු කරන්න තියෙන, යහපත පුරුදු කරන්න තියෙන අවස්ථා ගණනාවක් නැති කරලා. මොහොතේ ගණනාවක් නැති කරලා. ඒ හින්දා මේ විදිහට හික්මිලා මේ විදිහට පුහුණු කළා අපි සමාව දීම අපි තුල ඇති කර ගන්න ඕනේ. ඒ වගේම දයාව, කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව ඇති කරගන්න පුළුවන් අවස්ථා වැඩි කර ගන්න ඕනේ. ඒ වගේම ක්‍රෝධය දුරු කරගන්න මේ විදිහට උත්සාහ කරන්න. පින්වත්නි, බුදුහාමුදුරුවෝ දක්වනවා අප තුළ මෛත්‍රිය ඇති කරගන්න පුළුවන් නම් මෙත්තාංශ සූත්‍රයේ ආංශ 11ක් අපිට මේ ආත්ම භාවයේදීම තුලදී ඒ වගේම අවසානයේක පල්ලවදී ලබා ගන්න පුළුවන්. මෛත්‍රී ආංශ 11ක්. ක්‍රෝධයෙන් දුර වෙලා මෛත්‍රිය වඩනවා නම් මේ ආංශ 11ක් අපිට ලැබෙනවා. මොකද්ද මේ ආංශ 11? පළවෙනි එක තමයි සුඛං සුඛ. ක්‍රෝධයෙන් දුර වෙලා මෛත්‍රිය වඩන කෙනා හොඳට නිදා ගන්න පුළුවන්කම ශක්තිය ලැබෙනවා. ඉතින් කහඩක් නැහැ. ඉතින් දුක් වෙන ද්වේෂයක් නැහැ. ඒ කෙනා සුවසේ නිදනවා. ඒ වගේම සුඛං පටිගුජ්ජති. මේ කෙනා නැගිටිනවා සුවසේ. දුක් වෙන දෙයක් නැහැ. කනගාටු වෙන දෙයක් නැහැ. ද්වේෂ කරන්න දෙයක් නැහැ.
සැහැල්ලු සිතින් මේ කිනා නැවුම් මූණකින් නැවුම් හිතකින් නැගිටින. පාපකම් සුපිනම් පස්සේ අර මනස පිරිසිදු හින්දා ක්‍රෝධයක් නැති හින්දා මෛත්‍රියම තියෙන හින්දා ඊකින නරක දීන දකින්න. ඊළඟට ඒකේන මනුස්සානං පිය හොති කියන මනුස්සයන්ට ප්‍රිය වේ. අමනුස්සානං පිය හොති මනුස්සයන් නොවන අමනුස්සයන්ට ප්‍රිය වේ. දේවතා රක්ඛත් දිව්‍යෝ කියන ආරක්ෂා. නාස අග්ගිවා විසංවා සත්තංවා කම. ඒකිනාව කාටවත් නැති කරන්න බෑ ගින්නින්වා. ආල්දීකි වසවිතකින්. තුවටං චිත්තං සමාධිය. මේ කිනාගේ හිත ඉක්මනින් සමාධිවත් වෙලා යනවා. ඊළඟට මුඛවන්නෝ විප්පසීත. මූණේ ඡවි වර්ණ. මූණ බොහොම ප්‍රසන්න බවට පත්. කොච්චර විරූපී කෙනෙක් වුණත් ඒ කෙනා මෛත්‍රී සිහින් යුක්තව ඉන්නවනම් ඒ කෙනාගේ ලොකු ලක්ෂණ දකින්න හම්බ වෙන මූණ. ලොකු ලක්ෂණ දකින්න හම්බ. ඡවි වර්ණේ පැහැදිලා යන කවුරු හරි කෙනෙක් මෛත්‍රී වඩනවා. ක්‍රෝධයෙන් දුර වෙලා ඉන්නවා. ඊළඟ අසම්මූල හෝ කාලං කරෝති මේක නැති වෙලා යනවා. නොමුලා සිහි. කියන්නේ බොහොම සිහියෙන් බොහොම සැහැල්ලු හිතින් ශාන්තව මේක මේ පල්ලෝ යන. උත්තරින් අපදි විඥාන්තෝ බ්‍රහ්ම ලෝකෝ භවෝ. මේක මෙතනින් මේ පල්ලෝ ගිහිල්ලා පරලෝකේ මේ මෛත්‍රී ධානයේ ක්‍රෝධයෙන් දුර වෙලා මෛත්‍රිය ඉහළටම වඩා වර්ධනය කළා තියෙනවනේ කියන බ්‍රහ්ම ලෝකෙ උපත් වෙලා මේ ආකාරයන් සංස 11ක් වර්ධනය ක්‍රෝධ නොකරන මෛත්‍රිය වඩන දයාවෙන් අනුකම්පාවෙන් යෝගීම කරුණාවෙන් මේ ලෝක ජීවත් වෙන කෙනා ලබන එවනම් අදිෂ්ඨානයේ මේ නාදෙති කරගන්න මමත් මේ ක්‍රෝධයෙන් දුර වෙනවා මමත් මේ ක්‍රෝධයේ වැඩෙන්න දෙන්නේ නැහැ හිතට මමත් මේ ක්‍රෝධයෙන් කිසිම විදිහකින් දුක් වෙන්නේ නැහැ. මොනින් මේ ක්‍රෝධයේ තියෙන ආදීනව දැකලා ඒ ක්‍රෝධය දුරු කළා මමත් මගේ තුල මෛත්‍රිය වඩනවා. කරුණාව වඩනවා. දයාව වඩනවා. අනුකම්පාව වඩනවා. මුදිතාව වඩනවා. මම මේ ලෝකේ ශාන්ත ජීවිතයක් ගත කරනවා. ඒ වගේ මේක භාවනාවක් විදිහට පුහුණු කළා. මේ මෛත්‍රී භාවනාව ආදී වශයෙන් කරුණා භාවනාව ආදී වශයෙන් මේ භාවනාවන් විදිහට ඒක පුරුදු පුහුණු කරලා මන සමාධිමත් භාවය ඇති කරගන්න. ඒ සමාධිමත් භාවය මගේ විපස්සනාවට විදර්ශනා පුහුණුවට උදව් උපකාර කරගන්න. ඒ හොඳට විදර්ශනා භාවනාව වඩලා අපේ ප්‍රඥාව දියුණු කරගෙන මගේ ප්‍රඥාව දියුණු කරගෙන මේ පරම ශාන්තිය පරම සැනසීම උතුම් වූ නිවනම සාක්ෂාත් කරගන්නවා කියලා අදිෂ්ඨානයක් මේ විලාදී ඇති කරගෙන හොඳයි සාදු කාර්යයක් පවත්වන්න. සාදු සාදු සාදු. අද දවසේ මේ ධර්ම දානය සිදු කරන්න දායකත්වයේ දරන්නේ කුරුණෑගල සොප්පල පිටිය හඳුන් ගමේ පදිංචි දැන් කුවේට් සේවය කරන ආර්.එස්. චන්ද්‍රිකා මහත්මිය. මේ ඉලාවේදී අපි අත්පත් කරලා සියලුම පුණ්‍ය ශක්තිය මුලින්ම ඒකට අනුමෝදන් කරනවා. ඈතුළු පවුලේ හැම දිනාටම ඒකේ බලාපොරොත්තුව තමයි මේ මාසේ දෙවෙනිදා උපන් දිනේ සමනන ආර්.එස්. නුවන් කුමාර ආදනීය පුතුණුවන්ට ආශිර්වාද කරන්න. ඊම පුතුණුවන් මේ උතුම් පුණ්‍ය ශක්තිය ලැබිලා මේ පුතුණුවන්ගේ ඉදිරි අනාගත අධ්‍යාපන කටයුතු බොහොම සාර්ථක වේවා. අනාගත අභිලාෂයන් මේ විදිහට මතක ප්‍රාප්ත වෙලා හොඳින් සුවපත් ජීවිතයක් ලබන්න. ඒ වගේම ඊටම සුබ අනාගතයක් සැලසීලා මොන පුරවැසියෙක් බවට පත් වෙලා ලෝකීය රටක සාසනයට සේවය කරන්න හැකියාව ශක්තිය සියලුම අයුරින් මේ පුතුරුවන් සැලසීවා සුපන්නයක් වේවා කියලා අපි මේලායි ප්‍රාර්ථනා. ඒ වගේම මේ
උතුම් වූ පින ඉක්මිය බලාපොරොත්තු වෙන අනුමෝදන් කරන් තමන්ගේ පල්ලෝසපත් ආදරණීය ඒ ස්වාමි පුරුෂය ඇතුළු ඥාති මිත්‍රාදීන්ට මේ හැම දිනවත් මේ උතුම් වූ පින අනුමෝදන් වෙලා ඒ දුක්ඛණං අත මිදී සපදරපත් වී කෙලවරින් නිවනින් සැනසෙත්වායි සාදු කාර්යයක් පවත්වලා අපි අනුමෝදන් කරනවා. ඒ වගේම සුජීවත් සිටින මේ තමන්ගේ ධර්මමුණුබුරන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායස ප්‍රාර්ථනා කරන්න ඉතින් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සිත නිවන බුදුබණ YouTube නාලිකාවේ අපි උණුතර බුබුලේ කල්‍යාණ මිත්‍රයන්ති හාමුදුරන් වහන්සේ ඇතුළු සියලුම දේශිකායන්න් වහන්සේලාට මේ විලාවේදී සිත ප්‍රාර්ථනා කරන්න ඉතින් බලාපොරොත්තු වෙනවා. ඒ හැම දිනම මේ පින් ලබාගෙන ආශයෙන් වැඩේවා, ඒ වගේම වර්ණයෙන් වැඩේවා, සුවයෙන් වැඩේවා, බලයෙන් වැඩේවා, ප්‍රඥාවෙන් වැඩේවා. දහම් නුවණ පහන වෙලා දහම් මඟ වඩා පරම සැනසීම, පරම ශාන්තිය, උතුම් වූ නිවන් පිණිස පින ඊයත්තට හේතු වාසනා වේවා ය ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් මේ මහා පින අප හැම මේ පල්ලුගේ ඥාතීන්ට හේතු වේවා. ඒ වගේම අප හැම දිනාටම දිවි දීතාන් වහන්සේලා හේතු වාසනා වෙලා මෙලොව යහපතක් සැලසිලා පල්ලොව යහපතක් සැලසිලා දහම් මඟ වඩා පරම සැනසීම සාක්ෂාත් කරගෙන ගන්නට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ මහා පින පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමින් වන්දනා කරන්න ඕනෑද කරන්න. අභිවාදන සීනිත නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිම්මාන සම්පatti ඉමිනාති සමිජ්ජතු. සාදු සාදු සාදු. හැම දිනාටම පිරුවන් හදන්න. සාදු සාදු සාදු. අද සිත නිවන බුදුබණ YouTube නාලිකාවේ ධර්මදේශනාව පවත්වා වදාළ පූජනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේටත් දායකත්වයේ ලබා දුන් සුධීමතුන්ටත් සද්ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් උතුම් නිර්වාණ අවබෝධයම ලැබේවා. සිත නිවන බුදුබණ YouTube නාලිකාවේ අපේ ප්‍රාර්ථනයයි. අපගේ YouTube නාලිකාව ඔස්සේ මෙවැනි උතුම් ධර්මදේශනාවකට දායකත්වය ලබා ගැනීමට ඔබට දැන් අවස්ථාව. විමසන්න 071 77 420 43 071 77 420 43. මෙම දුරකථන අංකය සමග WhatsApp, Viber, Imo යන අන්තර්ජාල දුරකථන පහසුකම් ඔස්සේ සම්බන්ධ විය හැකිය. දිනපතා උතුම් ධර්මදේශනා ශ්‍රවණය කිරීමට අපගේ YouTube නාලිකාව දැම්ම subscribe කර තබා ගන්න. bell icon එක click කරන්න. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් පරදා ධර්ම දානය ජයගනී. ඒ වෙනුවෙන් සිත නිවන බුදුබණ YouTube නාලිකාවේ අපිත් පිනති ඔබට පින් සිතින් ආරාධනා. සාදු සාදු සාදු.